අපි වෙමු සිරිලක බොදු දරුවෝ. තෙරුවන් සරණයි. ආදරණීය දුවදරුවනි, DP Education සත්කාරක අධ්‍යාපන නාලිකාව තුළින් අදත් දුවදරුවන් මම මුණ ගැහෙනවා බෞද්ධ ධර්මාචාර්ය විභාගයට අදාළ විෂය කාණ්ඩයක් වන බෞද්ධ ඉතිහාසය හා සංස්කෘතිය කියන පාඩම් මාලාව යටතේ ඇති පාඩම් කිහිපයක්ම දුවදරුවන් මේ වෙනකොට සාකච්ඡා කරලා අවසానයි. එහි බුදු සමයේ දේශාන්තර ව්‍යාප්ති කියන පාඩම කොටස් දෙකක් යටතේ සකස් වෙලා තියෙනවා. එහි දෙවන කොටස යටතේ අපි මේ වෙන විට පාඩම සාකච්ඡා කරමින් පවතිනවා. ඒ යටතේ දුවදරුවන් එක්ක මම මුලින්ම සාකච්ඡා කරා චීනයේ බුදුදහම ව්‍යාප්ත වුණු ආකාරය, ඒ වගේම කොරියාවේ බුදුදහම ව්‍යාප්ත වුණු ආකාරය, ඒ වගේමයි ජපානයේ බුදුදහම ව්‍යාප්ත වුණු ආකාරය. මෙන්න මේ රටවල් තුනේම ව්‍යාප්ත වුණේ ඉන්දියාවේ සිට ව්‍යාප්ත වුණේ මහායාන බුදුදහම කියන කාරණේ අමතක කරන්න එපා. එවනම් ඉන්දියාවෙන් චීනයට මහායාන බුදුදහම ලැබුණා. චීනෙන් කොරියාවට මහායාන බුදුදහම ලැබුණා. කොරියාවෙන් ජපානයට මහායාන බුදුදහම ලැබුණා. ඒ ජපානයට මහායාන බුදුදහම ලැබීම පිළිබඳව තමයි අපි සාකච්ඡා කරමින් පැවතුනේ. එහි තවත් අදියරක් තමයි අද සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන්නේ. බලන්න, උමයාදෝ ශෝතෝකු තයිෂි ඥානය ප්‍රිය කළේය. පතපොත පරිශීලනය කළේය. ප්‍රඥා ප්‍රිය වූ හේයින් චීන මහායාන සූත්‍ර අධ්‍යයනය කළේය. සද්ධර්ම පුණ්ඩරීක සූත්‍රය, විමල කීර්ති නිර්දේශය හා ආරණ්‍ය ශ්‍රී ආරිෂි මාලා දේවි සිංහනාද සූත්‍රය ඔහුගේ අත්පොත් බවට පත්විය. නිරතුරුව මේ ග්‍රන්ථ අධ්‍යයනය කළ උමයාදෝ ඒවාට අට්ඨකථා හෙවත් ව්‍යාඛ්‍යානද ලිවීය. ධර්මාධ්‍යයනයෙහි නිරත වීම හේතුවෙන් හෙතම ධර්මදරයෙකු වූවා පමණක් නොව විචිත්‍ර ධර්ම කතිකයෙකු බවටද පත් වූයේය. දැන් බලන්න මෙන්න මේ කාරණේ. හරි. එතකොට උමයාදෝ කියන්නේ සුයිකෝ අධිරාජිනේගේ පුතා, ශෝතෝකු තයිෂි කියන්නේ ජපාන් ඉතිහාසයේ ඔහු හඳුන්වන නම ඥානය ප්‍රිය කළේය. එහෙනම් මොහු ඥානය ප්‍රිය කළා. ඥානය ප්‍රිය කළේය. පතපොත පරිශීලනය කළේය. ප්‍රඥා ප්‍රිය වූ හේයින් චීන මහායාන සූත්‍ර අධ්‍යයනය කළේය. සද්ධර්ම පුණ්ඩරීක සූත්‍රය, විමල කීර්ති නිර්දේශය හා ආරණ්‍ය මහාදේවි සිංහනාදය සූත්‍රය ඔහුගේ අත්පොත් බවට පත්විය. නිරතුරුව මේ ග්‍රන්ථ අධ්‍යයනය කළ උමයාදෝ ඒවාට අට්ඨකථා හෙවත් ව්‍යාඛ්‍යානද ලිවීය. ධර්මාධ්‍යයනයෙහි නිරත වීම හේතුවෙන් හෙතෙම ධර්මදරයෙකු වූවා පමණක් නොව විචිත්‍ර ධර්ම කතිකයෙකු බවටද පත් වූයේය. එතකොට යම්කිසි පොතකට අට්ඨකථාවක් ව්‍යාඛ්‍යානයක් ලියන්න නම් එම භාෂාව පිළිබඳ, එම ග්‍රන්ථය පිළිබඳ කොතරම් පෘතුල අවබෝධයක් ලබාගෙන සිටිය යුතුද කියලා අපිට මේ අනුව පැහැදිලි. එහෙනම් දුවදරුවන්ට දැන් පැහැදිලි මේ සුයිකෝ අධිරාජිනේගේ පුත්‍රයා වූ උමයාදෝ හෙවත් ජපාන් ඉතිහාසයේ දක්වන ආකාරයට මේ ශෝතෝකු තයිෂි කියන කුමාරයා කොච්චර අධ්‍යාපනයෙන් පරිණත දක්ෂ කෙනෙක්ද කියන වග. මෙතුමා ධර්මදරයෙකු වූවා පමණක් නොව විචිත්‍ර ධර්ම කතිකයෙක් බවටත් පත් වුණා. පුජ්‍යල විමුක්තිය පිටු දැක විශ්ව විමුක්තිය අවධාරණය කිරීම සද්ධර්ම පුණ්ඩරීක සූත්‍රයේ සාරාර්ථය වෙයි. අන්න විශේෂ කාරණයක්. අපි දන්නවා සද්ධර්ම පුණ්ඩරීක සූත්‍රයේ අන්තර්ගතය මොකද්ද? පුජ්‍යල විමුක්තිය පිටු දැක විශ්ව විමුක්තිය අවධාරණය කිරීම සද්ධර්ම පුණ්ඩරීක සූත්‍රයේ සාරාර්ථයයි. කිසිදු විශේෂතාවක් නොදක්වා සමස්ත ලෝක සත්වයාටම විමුක්තිය උදා කිරීම එහි අරමුණයි. එහි බුදුරජාණන් වහන්සේ මූර්තිමත් කොට දක්වන්නේ විශ්ව විමුක්තියේ ප්‍රතිමූර්තියක් ලෙසටය.
විවිධ විචිත්‍ර විෂමතා හා විවිධතා සමාජයෙහි පැවතියද ඒ සියලු ජන කොටස් වලටම ශාන්තිය උදා කිරීම බුදුරදුන්ගේ අභිලාෂය විය. මේ ගම්භීර ධර්මය නිර්දේශ කරන සද්ධර්ම පුණ්ඩරීක සූත්‍රය විවිධ බෝසත් සිරිත් මගින් ඒ පණිවිඩය ජනහද ගැබ තැන්පත් කළේය. උමයාදෝ මේ මාහැඟි පණිවිඩය බෝධිසත්ව චරිතාපදාන මගින් ජපන් ජන ජීවිතයට කාවැද්දීය. එහෙනම් මොකද්ද මේ කතන්දරේ කියන්නේ දරුවනි? පුජ්‍යල විමුක්තිය පිටු දැක විශ්ව විමුක්තිය අවධාරණය කිරීම සද්ධර්ම පුණ්ඩරීක සූත්‍රයේ සාරාර්ථය වෙනවා. කිසිදු විශේෂතාවක් නොදක්වා සමස්ත ලෝක සත්වයාටම විමුක්තිය උදා කිරීම එහි අරමුණයි. එහි බුදුරජාණන් වහන්සේ මූර්තිමත් කොට දක්වන්නේ විශ්ව විමුක්තියේ ප්‍රතිමූර්තියක් ලෙසයි. විවිධ විචිත්‍ර විෂමතා හා විවිධතා සමාජයෙහි පැවතියද ඒ සියලු ජන කොටස් වලටම ශාන්තිය උදා කිරීම බුදුරදුන්ගේ අභිලාෂය විය. මේ ගම්භීර ධර්මය නිර්දේශ කරන සද්ධර්ම පුණ්ඩරීක සූත්‍රයේ විවිධ බෝසත් සිරිත් මගින් ඒ පණිවිඩය ජනහද ගැබ තැන්පත් කළේය. උමයාදෝ මේ මාහැඟි පණිවිඩය බෝධිසත්ව චරිතාපදාන මගින් ජපන් ජන ජීවිතයට කාවැද්දීය. මේ කරුණ ටික අපිට වැදගත් වෙනවා. මේ තමයි අපි කියන සද්ධර්ම පුණ්ඩරීක සූත්‍රයේ අන්තර්ගතය. සද්ධර්ම උමයාදෝ කුමරු කොතරම් උගතෙක්ද, කොතරම් නුවණති කෙනෙක්ද, කොතරම් බුද්ධිමතෙක්ද කියන වගේ අපිට පැහැදිලි වුණා. ඒ වගේම තමයි සද්ධර්ම පුණ්ඩරීක සූත්‍රයේ අන්තර්ගතය තමයි පුජ්‍යල විමුක්තිය පිටු දැක විශ්ව විමුක්තිය උදා කර ගැනීම. එහෙනම් ආත්මාර්ථය පරාජය කළා, මමය කියන හැඟීම පරාජය කළා, අපි කියන හැඟීම ඉස්මතු කර දැක්වීමක් තමයි මෙතන අන්තර්ගතයේ තියෙන්නේ. මහායාන බුදු සමයේ විශිෂ්ට සූත්‍ර ධර්මයක් වන විමල කීර්ති නිර්දේශයේද මෙන්න අනිත් එක. මහායාන බුදු සමයේ විශිෂ්ට සූත්‍ර ධර්මයක් වන විමල කීර්ති නිර්දේශයද බෝධිසත්ව ගුණ මහිමය පුන පුනා අවධාරණය කරයි. ඒ මගින් ආත්මාර්ථය පිටු දැක පරාර්ථයට කැපවන පෞරුෂ රටා ගොඩනැගෙන අයුරු උමයාදෝ ඉතා විචක්ෂණව වටහාගෙන තිබිනි. සර්වාංග පරිපූර්ණ පුරවැසියෙකු තැනීමට නම් ආත්මාර්ථය පිටු දැක පරාර්ථයට මුල් තැන දෙන ඉගැන්වීම් අවශ්‍ය වෙයි. උමයාදෝ කුමරු ඉහත සඳහන් සූත්‍ර දෙකට ව්‍යාඛ්‍යානද සපයා ඊට රටවැසියාට හඳුන්වා දී ඇත්තේ මේ උතුම් පරමාර්ථය සමාජගත කිරීමේ අරමුණ ඇතිවය. බලන්න, මේක තමයි සමාජයට විය යුතු දේ. එතකොට සද්ධර්ම පුණ්ඩරීක සූත්‍රයේ අන්තර්ගතය තමයි පුජ්‍යල විමුක්තිය පිටු දැක සමස්ත විමුක්තිය උදා කර ගැනීම. ඒ වගේම තමයි විමල කීර්ති නිර්දේශයේ තියෙන්නේ බෝධිසත්ව ගුණ මහිමය පුන පුනා අවධාරණය කරයි. බෝධිසත්ව ගුණ මහිමය පුන පුනා අවධාරණය කරයි. ඒ මගින් ආත්මාර්ථය පිටු දැක පරාර්ථයට කැපවන පෞරුෂ රටා ගොඩනැගෙන අයුරු උමයාදෝ ඉතා විචක්ෂණ වටහාගෙන තිබිනි. එහෙනම් බෝධිසත්ව ගුණ මහිමය පුන පුනා වර්ධනය කර ගැනීම මගින් ආත්මාර්ථය පිටු දැකලා පරාර්ථයට මූලිකත්වය දෙන ආකාරය විදහා දක්වනවා. සර්වාංග පරිපූර්ණ පුරවැසියෙකු තැනීමට නම් කියන්නේ සියලු පැතිකඩින් සාර්ථක මිනිහෙක් තනන්න නම් මුලින්ම කරන්න ඕන දරුවනේ ආත්මාර්ථය පිටු දැක පරාර්ථයට මුල් තැන දෙන ඉගැන්වීම අවශ්‍ය වෙයි. එහෙනම් සර්ව සම්පූර්ණ පුද්ගලයෙක් තැනීමට නම් ආත්මාර්ථය පිටු දැක පරාර්ථයට මුල් තැන දෙන අයුරු පැහැදිලි කරගත යුතු වෙනවා. උමයාදෝ කුමරු ඉහත සඳහන් සූත්‍ර දෙකට ව්‍යාඛ්‍යානද සපයා
රටවැසියාට හඳුන්වා දී ඇත්තේ මේ උතුම් පරමාර්ථය සමාජගත කිරීමේ අරමුණ ඇතිව. සදාචාර සම්පන්න විශිෂ්ට කාන්තා චරිතයක් නිරූපණය කරන ශ්‍රී මාලා දේවියගේ චරිතාපදානය. ශ්‍රී මාලා දේවියගේ චරිතාපදානය ඉදිරිපත් කරන ශ්‍රී මාලා දේවී සීහනාද ශ්‍රී මාලා දේවී සීහනාද සූත්‍රය තෝරාගෙන ඇත්තේද මේ පරමාර්ථයෙහිම පිහිටා සිටය. එමගින් අනබන්න ආදර්ශවත් බෞද්ධ කාන්තා චරිතයක් සමාජයට ඉදිරිපත් කෙරේ. ආදර්ශවත් බෞද්ධ කාන්තා සමාජයක් ඇති කිරීමම මේ සූත්‍රයේ ඉගැන්වීම ඉවහල්වනු ඇතැයි උමයාදෝ කුමරා සිතුවේය. මනා පෞරුෂයකින් හෙබි පුරවැසියෙකු බිහි කිරීම අධ්‍යාපන ක්‍රියාවලියේ මුඛ්‍ය පරමාර්ථය බව වටහාගත් උමයාදෝ ඒ සඳහා බුදු සමයේ පැනෙන බෝසත් සිරිත් පෙරට ගත්තේය. දැන් බලන්න ශ්‍රී මාලා දේවී සිහනාද සූත්‍රය බගින් කරන්නේ ආදර්ශවත් කාන්තා චරිත නිර්මාණය කරන ආකාරය. සදාචාර සම්පන්න විශිෂ්ට කාන්තා චරිතයක් නිරූපණය කරන ශ්‍රී මාලා දේවියගේ චරිතාපදානය ඉදිරිපත් කරන ශ්‍රී මාලා දේවී සිහනාද සූත්‍රය තෝරාගෙන ඇත්තේද මේ පරමාර්ථයෙහිම පිහිටා සිටය. එමගින් ආදර්ශවත් කාන්තා චරිතයක් සමාජයට ඉදිරිපත් කෙරේ. ආදර්ශවත් බෞද්ධ කාන්තා සමාජයක් ඇති කිරීම මේ සූත්‍රය ඉගැන්වීම ඇති කිරීමට මේ සූත්‍රය ඉගැන්වීම ඉවහල්වනු ඇතැයි උමයාදෝ කුමරා සිතුවේය. මනා පෞරුෂයකින් හෙබි පුරවැසියෙකු බිහි කිරීම මනා පෞරුෂයකින් හෙබි පුරවැසියෙකු බිහි කිරීම අධ්‍යාපන ක්‍රියාවලියේ මුඛ්‍ය පරමාර්ථය බව වටහාගත් උමයාදෝ ඒ සඳහා බුදු සමයෙහි පැනෙන බෝසත් සිරිත් පෙරට ගත්තේය. එහෙනම් මනා පෞරුෂයකින් හෙබි පුරවැසියෙකු බිහි කිරීම අධ්‍යාපන ශාස්ත්‍රයේ මුඛ්‍ය පරමාර්ථය බව වටහාගත් උමයාදෝ කුමරු ඒ සඳහා බුදු සමයෙහි ඉගැන්වෙන බෝසත් සිරිත් මුල් කරගත්තා. සද්ධර්ම පුණ්ඩරීක සූත්‍රය විමල කීර්ති නිර්දේශය සද්ධර්ම පුණ්ඩරීක සූත්‍රය විමල කීර්ති නිර්දේශය ශ්‍රී මාලා දේවී සීහනාද සූත්‍රය යන තුනට අටුවා ලිවීමට තෝරාගත්තේ ජපන් ජනතාව තුළ බෝසත් ගුණ රෝපණය කිරීම සඳහා බව පැහැදිලිය. එහෙනම් සද්ධර්ම පුණ්ඩරීක සූත්‍රයේ විමල කීර්ති නිර්දේශයේ ශ්‍රී මාලා දේවී සීහනාද සූත්‍රය කියන තුනට අටුවා ලිවීමට පටන් ගත්තේ ඒ තුලින් ජපන් ජනතාව තුළ බෝසත් ගුණ රෝපණය කිරීම සඳහා කියලා පැහැදිලි. යහගුණ උකහා ගැනීමට සැලැස්වීම මගින් සාදු චරිත ඇත්තන් බිහි කළ හැකිය. ගන්න මේ කියමන් යහගුණ උකහා ගැනීමට සැලැස්වීම මගින් සාදු චරිත ඇත්තන් බිහි කළ හැකිය. කරුණාවෙන් තෙත් වූ හද ඇත්තන් බිහිවන්නේ මිනිස්කම දත්තිටය. කරුණාවෙන් තෙත් වූ හද ඇත්තන් බිහිවන්නේ මිනිස්කම ඇති විටය දත්තිටය. පූර්වෝක්ත මූලාශ්‍රයන් මගින් උත්සාහ ගත්තේ එබඳු පුජ්‍යලයන් බිහි කිරීමටය. ජපන් ජනතාව බෙහෙවින් කාරුණික ජනතාව බවට පත්වීමෙන් කුමරුගේ ප්‍රයත්නය සාර්ථක වූ බව පිළිගත යුතුය. මෙන්න මේ කියමන් දෙක වැදගත් වෙනවා දරුවනි. යහගුණ උකහා ගැනීමට සැලැස්වීම මගින් සාදු චරිත ඇත්තන් බිහිවේ. බිහි කළ හැකිය. ඒ වගේම කරුණාවෙන් තෙත් වූ හද ඇත්තන් බිහිවන්නේ මිනිස්කම දත්තිටය. පූර්වෝක්ත මූලාශ්‍රයන් මගින් උත්සාහ ගත්තේ එබඳු පුද්ගලයන් බිහි කිරීමටය. ජපන් ජනතාව බෙහෙවින් කාරුණික ජනතාව බවට පත්වීමෙන් කුමරුගේ ප්‍රයත්නය සාර්ථක වූ බව පිළිගත යුතුය.
මහායානික ඉගැන්වීම් අනුව ගිහියාත් පැවිද්දාත් අතර සුවිශාල පරතරයක් නොමැත. මෙන්න මේ මහායානික ඉගැන්වීම් අනුව ගිහියාත් පැවිද්දාත් අතර සුවිශාල පරතරයක් නොමැත. බුදු සමයේ ඉගැන්වීම් අනුගමනය කිරීමට ගිහිගේ හැර යාම හෝ දුෂ්කර ක්‍රියා කිරීම හෝ අත්‍යවශ්‍ය නොවන බව මහායානය අනුව උමයාදෝ තේරුම් ගත්තේය. බුදු සමයේ ඉගැන්වීම් අනුගමනය කිරීමට ගිහිගේ හැර යාම හෝ දුෂ්කර ක්‍රියා කිරීම හෝ අත්‍යවශ්‍ය නොවන බව මහායානය අනුව උමයාදෝ තේරුම් ගත්තේය. මේ නිසා භික්ෂුවත් ගෘහස්ථයාත් අතර දැඩි වෙනසක් හෙතෙම නොදුටුවේය. එබැවින් දහම් දෙසන විට ගිහි ඇඳුම් මත චීවරයක් දැරීමට පවා හෙතෙම පෙළඹුණේය. මේ බලන්න, මේ නිසා භික්ෂුවත් ගෘහස්ථයාත් අතර දැඩි වෙනසක් හෙතෙම නොදුටුවේය. එබැවින් දහම් දෙසන විට ගිහි ඇඳුම් මත චීවරයක් දැරීමට පවා හෙතෙම පෙළඹුණේ. කියන්නේ ගිහි ඇඳුම වලින් සිවුරක් දාගෙන දහම් කරුණු කියා දීම. බලන්න මේක මහායානික ඉගැන්වීම් අනුව ගිහියාත් පැවිද්දාත් අතර සුවිශාල පරතරයක් නොමැත. බුදු සමයේ ඉගැන්වීම් අනුගමනය කිරීමට ගිහිගේ හැර යාම හෝ දුෂ්කර ක්‍රියා කිරීම හෝ අත්‍යවශ්‍ය නොවන බව මහායානය අනුව උමයාදෝ තේරුම් ගත්තේය. මේ නිසා භික්ෂුවත් ගෘහස්ථයාත් අතර දැඩි වෙනසක් හෙතෙම නොදුටුවේය. එබැවින් දහම් දෙසන විට ගිහි ඇඳුම් මත චීවරයක් දැරීමට පවා හෙතෙම පෙළඹුණේ. එතකොට මෙතනදී කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය අවබෝධ කර ගැනීමට ගිහිගේ හැර යාම හෝ දුක් විඳීම හෝ අල්පේච්ඡ වීම අවශ්‍ය නැහැ. කොහොම හරි බුදුහාරගේ ධර්මය හරියට ඉගෙන ගන්නවා නම් ඒව අනුගමනය කිරිනවා නම් මිනිසාට යහපත් ආකාරයෙන් සමාජය තුළ ජීවත් වෙන්න පුළුවන්. ගිහිගේ හැර යාමක් දුෂ්කර ක්‍රියා කිරීමක් ඒ සඳහා අවශ්‍ය වෙන්නේ නැහැ කියන එකයි මෙතන කියන්නේ. ජපන් බුදු සමය ස්ථාපිත කිරීමටත් ව්‍යාප්ත කිරීමටත් මුළු ජීවිතයම කැප කළ උමයාදෝ හෙවත් සෝතෝ කුතයිෂි කුමරා ක්‍රිස්තු වර්ෂ 662 දී අභාව ප්‍රාප්ත වූයේය. සමස්ත ජපන් ජනතාවම ඔහුට අධිරාජ්‍යයකට පවා නොදක්වන භක්තියක් හා ආදරයක් දක්වමින් ගෞරව කළ බව ජපන් වංශ කතා සඳහන් කරයි. ජපන් බුදු සමය ස්ථාපිත කිරීමටත් ව්‍යාප්ත කිරීමටත් මුළු ජීවිතයම කැප කළ උමයාදෝ හෙවත් සෝතෝ කුතයිෂි කුමරා ක්‍රිස්තු වර්ෂ 662 දී අභාව ප්‍රාප්ත වූයේය. සමස්ත ජපන් ජනතාවම ඔහුට අධිරාජ්‍යයකට පවා නොදක්වන භක්තියක් හා ආදරයක් දක්වමින් ගෞරව කළ බව ජපන් වංශ කතාව සඳහන් කරයි. අපිත් දන්නවා දරුවනේ අපේ ඉතිහාසයේ අනගාരിക ධර්මපාල හෙන්රි ලෝල්කට් ඩී.බී. ජයතිලක කියන අපේ බෞද්ධ පුනර්ජීවන ව්‍යාපාරයේ නායකයින්, ඒ වගේම ජාතික නායකයින්, ඒ සියලු නායකයින් අපේ රට වෙනුවෙන් කර මෙහෙවර කුමක්ද කියලා අපි දැන් ජපානයේ නිදහස් නොබුනාගා හිදයොසි ටොකුගාවා යාසු කියලා ජපන් නිදහස් රටේ නායකයෝ අපිට ඉන්නවා මේ පැතිකඩ ඇරෙන්න. ජපන් ඉතිහාසයේ නායකයන් ජපන් ඉතිහාස නිදහස දිනා ගැනීම සඳහා කළ අරගල අපි ජපන් ඉතිහාසය ගැන නොබුනාගා හිදයොසි ටොකුගාවා යාසු කියලා ජපන් නිදහස් රටේ නායකයෝ ඉන්නවා. දැන් අපේ ඩී.එස්. සේනානායක ඒ වගේ චරිත ටිකක් තියෙනවා. මාෝ සේතුන් චීනි, ඒ වගේ ජපානයේ නොබුනාගා හිදයොසි ටොකුගාවා යාසු කියන නිදහස් සටන් නායකයෝ ටිකක් ජපානෙත් ඉන්නවා. එහෙමනම් දරුවනේ මෙන්න මේ කියන උමයාදෝ කුමාරයා ශෝතෝ කුතයිෂි කියන කුමාරයා කොච්චරක් ජපානයේ තුල බුදුදහම ව්‍යාප්ත කිරීමට කොපමණ වෙහෙසුණාද කියන එක ජපන් ජනතාවගේ හදවත්වල අදටත් රැඳිලා ඇති කියලා අපි හිතනවා. දැන් බලන්න ජපානයේ මුල්ම ඉතිහාසය ග්‍රන්ථය රචනා කළේද මුල්ම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සකස් කළේද ශෝතෝ කුතයිෂිය.
බලන්න මෙතුමාගේ සේවාවන් අතර තවත් විශිෂ්ටතම සේවයක් තමයි දරුවනේ ජපානයේ මුල්ම ඉතිහාස ග්‍රන්ථය රචනා කළේ. ජපානයේ මුල්ම ඉතිහාස ග්‍රන්ථය රචනා කළේ ද මුල්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සකස් කළේ ද ශෝතෝ කුතයිශිය. අපිට වෙන විෂය කාණ්ඩයකදී හරි ප්‍රශ්නයක් આવොත් ජපානයේ මුල්ම ඉතිහාසය ග්‍රන්ථය රචනා කළේ ජපානයේ මුල්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සකස් කළේ කවුද? ඒ තමයි උමයාදෝ කුමරු. උමයාදෝ කුමරු ඉතිහාසය හඳුන්වන්නේ ශෝතෝ කුතයිශි කියන නමින්. කර්මාන්ත පිළිබඳ පුනරුදයක් ඇති කළ මොහු රට තුළ ගමනාගමන පහසුකම් හා වෛද්‍ය පහසුකම් ද දියුණු කළේය. බලන්න කර්මාන්ත පිළිබඳ පුනරුදයක් ඇති කළ මොහු රට තුළ ගමනාගමන පහසුකම් හා වෛද්‍ය පහසුකම් ද දියුණු කළේය. අසරණයන්ට දුබලයන්ට කරුණාව දැක්වීමේ වටිනාකම නිරතුරුවම ජනතාවට සිහිපත් කළේය. අසරණයන්ට දුබලයන්ට කරුණාව දැක්වීමේ වටිනාකම නිරතුරුව ජනතාවට සිහිපත් කළේය. ධර්මාශෝක අධිරාජ්‍යයෙන් ජන ජීවිතය බෞද්ධ ඉගැන්වීම් අනුව හැඩගස්වන්නට වෑයම් කළ හෙතෙම ක්‍රිස්තු වර්ෂ 594 පෙබරවාරි 1 වෙනිදා ත්‍රිවිධ රත්නයට ගරු කිරීම පිණිස නිල නිවේදනයක් නිකුත් කළේය. මෙන්න මේක වැදගත් වෙනවා දරුවන්ට. ක්‍රිස්තු වර්ෂ 594 පෙබරවාරි මාස 1 වෙනිදා ත්‍රිවිධ රත්නයට ගරු කිරීම පිණිස නිල නිවේදනයක් නිකුත් කළේය. මේ වර්ෂය ජපානයේ බුදු සමය ස්ථාපිත වූ වර්ෂයසේ සලකනු ලැබේ. එතැන් පටන් ජපානයේ පන්සල් හා භාවනා මධ්‍යස්ථාන ඉදිකිරීම වඩාත් ජනප්‍රිය වෙන්න පටන් ගත්තා. ජපානය වරින් වර චීනයත් කොරියාවත් සමග ආගමික සබඳතා පවා ඇති කරගත්තේය. මෙහි ප්‍රතිඵලයක් වශයෙන් චීන හා කොරියානු බසින් ලියවුණු දහම් පතපොත ජපන් බෞද්ධයන් අතර පත්විය. ජපානය වරින් වර චීනයත් කොරියාවත් සමග ආගමික සබඳතා ඇති කරගත්තා. එහි ප්‍රතිඵලයක් ලෙස චීන හා කොරියානු බසින් ලියවුණු දහම් පොතපත ජපන් බෞද්ධයන් අතට පත් වුණා. චීන නිකාය ක්‍රමය අනුව සන්යෙන් අපි දන්නවා ශ්‍රී ලංකාවේ අමරපුර නිකාය, සියම් නිකාය, රාමාන්‍ය නිකාය තියෙනවා. චීන නිකාය ක්‍රමය අනුව සන්යෙන්, හොස්සෝ, කේගොන්, රිට්සු, ජොජිත්සු, කුෂා නමින් නිකාය 6ක් මුල් යුගයේදීම ජපානයේ ආරම්භ වුණා. පසුව පැමිණි තෙන්දයි හා ශින්ගෙන් නිකාය දෙක වඩාත් ප්‍රබලව නැගී හිටියා. මේ නිකාය දෙක එහි පිහිට වූයේ ඩෙග්ගෝ දයිෂි තෙන්දයි නිකාය හා කොබෝ දයිෂි ශින්ගොන් නිකාය දෙකම විසිනි. මේවා තන්ත්‍රයාන බුදු සමය මුල් කොටගෙන පහළ වූ ඉගැන්වීම් වලින් යුක්තයි. මුල් නිකා දෙක තෙන්දයි නිකාය සහ ශින්ගෙන් නිකාය. එහෙමනම් ජපානය වරින් වර චීනය හා කොරියාවත් සමග ආගමික සම්බන්ධතා පවත්වා ඇති කරගත්තා. එහි ප්‍රතිඵලයක් වශයෙන් චීන හා කොරියානු බසින් ලියවුණු දහම් පොතපත ජපන් බෞද්ධයන් අතරපත් වුණා. ඒ වගේම චීන නිකාය ක්‍රමය අනුව සන්යෙන්, හොස්සෝ, කේගොන්, රිට්සු, ජොජිත්සු, කුෂා නමින් නිකාය 6ක් මුල් යුගයේ ජපානයේ ආරම්භුණා. පසුව පැමිණි තෙන්දයි හා ශින්ගෙන් නිකාය දෙක වඩාත් ප්‍රබලව නැගී හිටියා. මේ නිකාය දෙක එහි පිහිට වූයේ ඩෙග්යා දයිෂි ඒ කියන්නේ තෙන්දයි නිකාය හා කොබෝ දයිෂි ශින්ගොන් නිකාය දෙකම විසින්. මේවා තන්ත්‍රයාන බුදු සමය මුල් කරගෙන පහළ වූ ඉගැන්වීම් වලින් යුක්ත නිකායන්. 12 වන සහ 13 වන සියවස්වල ජපානයේ පැතිර ගිය
නව ව්‍යාපාරයක් ලෙස අමිද භක්තිය හැදින්විය හැකිය. මෙන්න මේ අමිද භක්තිය කියන වචනේ වැදගත් වෙනවා දරුවන්ට. 12 වන හා 13 වන සියවස්වල ජපානයේ පැතිර ගිය නව ව්‍යාපාරය තමයි අමිද භක්තිය. හුදෙක් නමෝ අමිද බුත්සු. නමෝ අමිද බුත්සු. අමිතාභ බුදුන්ට නමස්කාර කිරීමෙන් පමණක් විමුක්තිය ලබා ගත හැකි බව සුඛාවතී ව්‍යුහ සූත්‍රය පදනම් කරගෙන මොහු ඉගැන්වූහ. එන කවුද? අමිතාභ. අමිතාභ බුදුන්ට පමණක් නමස්කාර කිරීමෙන් විමුක්තිය ලබා ගත හැකි කියලා සුඛාවතී සූත්‍රය පදනම් කරගෙන. මොකද්ද සුඛාවතී සූත්‍රය? සූත්‍රය පදනම් කරගෙන මොහු ඉගැන්වූහ. මෙය චීනයෙන් ලබාගෙන ජපානයට හඳුන්වා දෙන ලද්දේ හෝනෙන් හිමියන් විසිනි. මේ ඉගැන්වීම් පදනම් කොටගෙන ජේදෝ සම්ප්‍රදාය ඇති විය. ජේදෝ සම්ප්‍රදායට අයත් උපනිකාය 10ක් පමණ අද ජපානයේ ක්‍රියාත්මක වෙනවා. එහෙමනම් 12 වන හා 13 වන සියවස්වල ජපානයේ පැතිර ගිය නව ව්‍යාපාරයක් ලෙස අපිට හඳුන්වනවා අමිද භක්තිය. නමෝ අමිද බුත්සු. ඒ කියන්නේ අමිතාභ බුදුන්ට නමස්කාර කිරීමෙන් පමණක් විමුක්තිය සලසා ගත හැකි කියන එක. ඒ කියන්නේ සුඛාවතී ව්‍යුහ සූත්‍රය පදනම් කරගෙන මොහු ඉගන්වූහ. මෙය චීනයෙන් ලබාගෙන ජපානයට හඳුන්වා දෙන ලද්දේ හෝනෙන් හිමියන් විසිනි. මේ ඉගැන්වීම් පදනම් කොටගෙන ජෝදෝ සම්ප්‍රදාය ඇති විය. ජෝදෝ සම්ප්‍රදායට අයත් උපනිකාය 10ක් පමණ අද වෙන විට ජපානයේ ක්‍රියාත්මක වෙනවා. 13 වන සියවසේදී නිචිරෙන් නම් හිමි නමක් විසින් අමිද භක්තිය විවේචනය කරමින් සද්ධර්ම පුණ්ඩරීක සූත්‍රයේ පමණක් නියම බුදු සමය බවත් ඊට නමු ව්‍යෝ හෝ රෞගේක්‍යෝ යනුවෙන් නමස්කාර පාඨයේ ජප කිරීම ප්‍රමාණවත් බවත් පවසා නව සම්ප්‍රදායක් ආරම්භ කෙරිනි. ඔහුගේ අනුගාමිකයෝ අද ඔහුට නියම බුදුන් වශයෙන් පුද පූජා කරති. ජපානයේ වඩාත් ලෞකික නිකායසේ සැලකෙන්නේ නිචිරෙන් නිකායයි. එහෙමනම් බලන්න 13 වන සියවසේදී නිචිරෙන් නම් හිමි නමක් විසින් අමිද භක්තිය විවේචනය කරමින් සද්ධර්ම පුණ්ඩරීක සූත්‍රය පමණක් නියම බුදු සමය බවත් ඊට නමු ව්‍යෝහෝ රෞගේක්‍යෝ යනුවෙන් නමස්කාර පාඨයේ ජප කිරීම ප්‍රමාණවත් බවත් පවසා නව සම්ප්‍රදායක් ආරම්භ කෙරෙනි. ඔහුගේ අනුගාමිකයෝ අද ඔහුට නියම බුදුන් වශයෙන් පුද පූජා කරති. ජපානයේ වඩාත් ලෞකික නිකායසේ සැලකෙන්නේ නිචිරෙන් නිකායයි. ලෞකික නිකාය වශයෙන් ජපානයේ අද සැලකෙන්නේ නිචිරෙන් නිකාය. එහෙමනම් දුවදරුවන්ට මම මුලින්ම පැහැදිලි කර විදිහට දුවදරුවනි මේ පාඩමේ කරුණු මතක තබා ගැනීමේ පහසුව සඳහා පාඩම් කර ගැනීමේ පහසුව සඳහා අද දිනට අපි සාකච්ඡා කළ පාඩමේ වැදගත් කරුණු සටහන් කර ගැනීම වටිනවා. ඒ සටහන් කරගෙන දුවදරුවන් ඒ කරුණු පාඩම් කරලා මතක තබාගෙන විභාගයට මුහුණ දෙයි කියලා මම විශ්වාස කරනවා. එහෙමනම් දුවදරුවනි මේ වන විට අපි පාඩමේ සාකච්ඡා කළ කරුණු අතරින් වැදගත් කරුණු අපි සටහන් කරගමු. සද්ධර්ම පුණ්ඩරීක සූත්‍රය
සද්ධර්ම පුණ්ඩරීක සූත්‍රය විමල කීර්ති නිර්දේශය ආර්ෂී මාලාදේවී උමයාදෝ කුමරුගේ අත්පොත් විය. එනම් උමයාදෝ කුමරුගේ අත්පොත් උනේ සද්ධර්ම පුණ්ඩරීක සූත්‍රයේ විමල කීර්ති නිර්දේශය ආර්ය ශ්‍රී මාලාදේවී සීනාද සූත්‍රය තමයි උමයාදෝ කුමරුගේ අත්පොත් උනේ. ඒ වගේමයි උමයාදෝ කුමරු ඥානය ප්‍රිය කළා. ඒ වගේමයි උමයාදෝ කුමරු ඉහත ග්‍රන්ථ සඳහා අට කතා ලියූ නිසා ඔහු ධර්මදරයෙකු මෙන්ම විචිත්‍ර ධර්ම කතිකයෙක් වුණා. එයින් පසු බලන්න පුජ්‍යල විමුක්තිය වෙනුවට විශ්ව විමුක්තිය උදා කිරීම සද්ධර්ම පුණ්ඩරීක සූත්‍රයේ අන්තර්ගතය වුණා. දැන් මතක තියාගන්න දුවදරුවන්. එහෙනම් සද්ධර්ම පුණ්ඩරීක සූත්‍රයේ අන්තර්ගතය තමයි පුජ්‍යල විමුක්තිය වෙනුවට විශ්ව විමුක්තිය උදා කර ගැනීම. ඒ වගේමයි බෝධිසත්ව ගුණ මහිමය පුන පුනා අවධාරණය කරන
විමල කීර්ති නිර්දේශය විමල කීර්ති නිර්දේශය මහායාන මහායාන බුදු සමයේ විශිෂ්ට සූත්‍ර ධර්මය. ඒ වගේමයි ශ්‍රී මාලා දේවී සීහනාද සූත්‍රය ශ්‍රී මාලා දේවී සීහනාද සූත්‍රයේ සදාචාර සම්පන්න විශිෂ්ට කාන්තා චරිතයක් නිරූපණය කරයි. ඊළඟට ජපන් බුදු සමය ස්ථාපිත කිරීමෙන් ව්‍යාප්ත කිරීමත් මුළු ජීවිතයම කැප කළ උමයාදෝ ඒ කියන්නේ ශෝතෝකුතයිසි උමයාදෝ කුමරු ක්‍රිස්තුවර්ෂ 662 දී අභාව ප්‍රාප්ත වුණා. අපි දන්නවනේ අපි සාකච්ඡා කරන්නේ ජපානයේ මුල්ම ඉතිහාස ග්‍රන්ථයද මුල්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවත් මුල්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවත්
සම්පාදනය කළේ උමයාදෝ කුමරු කියලා අපි දන්නවා. උමයාදෝ කුමරු. ඒ වගේමයි උමයාදෝ කුමරු ක්‍රිස්තු වර්ෂ 594 පෙබරවාරි 1 වෙනිදා ත්‍රිවිධ රත්නයට ගරු කිරීම පිණිස කළ නිල නිවේදනයක් නිකුත් කරන ලදී. මුල් යුගයේ ජපානයේ සන්රොන් හොස්සෝ තේගොන් ජිට්සු ජෝජිත්සු කුෂා. ඒ කියන්නේ මුල් කාලයේ සන්රොන් හොස්සෝ තේගොන් ජිට්සු ජෝජිත්සු කුෂා කියලා නිකා කීපයක් තිබ්බ. පසුව ඒ නිකා වලට එකතු වුණා දන්නවා අපි. ඒක අපි මෙහෙම සඳහන් කරගමු. තන්ත්‍රයානය මුල් කොටගත් තෙන්දයි ශින්ගොන් නිකාය දෙක පසුව ඇති වුණා. නිකාය දෙක පසුව ඇති වුණා. ඒ වගේම තමයි 12 වන හා 13 වන සියවස්වල 12 වන හා
13 වන සියවස්වල ජපානයේ පැතිර ගිය ව්‍යාපාරයකි අමිද භක්තිය. මුලින් සඳහන් කරා මතක ඇති. අමිද ඒ කියන්නේ අමිතා බය බුදුන්. මොහු අමිතාබ බුදුන්ට අමිතාබ නමස්කාර කිරීමෙන් පමණක් විමුක්තිය ලබාගත හැකි බව සුඛාවති ව්‍යුහ සූත්‍රය පදනම් කරගෙන ප්‍රකාශ කරයි. මෙය හෝනෙන් හිමිගේ හෝනෙන් හිමියන් මේ හෝනෙන් හිමියන් ජපානයට හඳුන්වා දෙන ලදී. ඒ වගේමයි දරුවනි 13 වන සියවසේදී නිකිරෙන් නම් හිමි නම අමිද භක්තිය විවේචනය කරමින් සද්ධර්ම පුණ්ඩරීක අමිද භක්තිය විවේචනය කරමින් සද්ධර්ම පුණ්ඩරීක සූත්‍රය පමණක් සද්ධර්ම පුණ්ඩරීක සූත්‍රය පමණක් නියම බුදු සමය බව
ප්‍රකාශ කළහ. අපි අන්තිමට කතා කරා මතක ඇති ජපානයේ වඩාත්ම ලෞකික නිකායසේ ජපානයේ වඩාත්ම ලෞකික නිකායසේ සැලකෙන්නේ නිචරන් නිකායයි. දැන් දුවදරුවන්ට පැහැදිලි මම මුලින්ම පැහැදිලි කරා අපි පාඩම අවසානයේදී පාඩමේදී අපිට හමු වුණු කරුණු සැකෙවින් සටහන් කර ගැනීම තුළින් මේ පාඩම් කර ගැනීම ගොඩක් පහසු වෙනවා. එහෙමනම් මේ තමයි ඒ වැදගත් කරුණු ටික අපි මේ සටහන් කරගත්තේ. බලන්න වැදගත් කරුණු. සද්ධර්ම පුණ්ඩරීක සූත්‍රය, විමල කීර්ති නිර්දේශය, ආර්ය ශ්‍රී මහාදේවි සිහනාද සූත්‍රය, උමයාදෝ කුමරුගේ අත්පොත් විය. ඒ කියන්නේ උමයාදෝ කුමරු මේ පොත් කුඩා කල සිටම කියවලා තියෙනවා. මොනවාද? සද්ධර්ම පුණ්ඩරීක සූත්‍රය, විමල කීර්ති නිර්දේශය, ආර්ය ශ්‍රී මාලාදේවි සිහනාද සූත්‍රය. ඒ වගේම තමයි උමයාදෝ කුමරු ඥානය ප්‍රිය කරපු කෙනෙක්. උමයාදෝ කුමරු ඉහත ග්‍රන්ථ සඳහා මෙන්න මේ කියන සද්ධර්ම පුණ්ඩරීකය, විමල කීර්ති නිර්දේශය කියන ශ්‍රී මාලාදේවි සිහනාද සූත්‍රය කියන ඒවට උමයාදෝ කුමරු ඉහත ග්‍රන්ථ සඳහා අට කතා ලියෝ නිසා ඔහු ධර්මදරයෙකු මෙන්ම විචිත්‍ර ධර්ම කතිකයෙක් බවටත් පත් වුණා. ඒ වගේමයි පුද්ගල විමුක්තිය වෙනුවට විශ්ව විමුක්තිය උදා කිරීම සද්ධර්ම පුණ්ඩරීක සූත්‍රයේ අන්තර්ගතයයි. ඒ කියන්නේ පුද්ගල විමුක්තිය වෙනුවට, ඒ කියන්නේ ආත්මාර්ථකාමීත්වය නැති කළ දැමීමක් තමයි මෙතනින් වෙන්නේ. පුද්ගල විමුක්තිය වෙනුවට විශ්ව විමුක්තිය උදා කර ගැනීම සද්ධර්ම පුණ්ඩරීක සූත්‍රයේ අන්තර්ගතයයි. ඒ වගේම තමයි දරුවනි බෝධිසත්ත්ව ගුණ මහිමය පුන පුනා අවධාරණය කරන විමල කීර්ති නිර්දේශය මහායාන බුදු සමයේ විශිෂ්ට සූත්‍ර ධර්මයක්. ඒ කියන්නේ බෝධිසත්ත්ව ගුණ මහිමය පුන පුනා අවධාරණය කරන විමල කීර්ති නිර්දේශය මහායාන බුදු සමයේ විශිෂ්ට සූත්‍ර ධර්මයක්. ඒ වගේමයි ශ්‍රී මාලාදේවි සිහනාද සූත්‍රය සදාචාර සම්පන්න විශිෂ්ට කාන්තා චරිතයක් නිරූපණය කරනවා. ඒ කියන්නේ ශ්‍රී මාලාදේවි සිහනාද සූත්‍රය සදාචාර සම්පන්න විශිෂ්ට කාන්තා චරිතයක් නිරූපණය කරනවා. ඒ වගේමයි ජපාන් බුදු සමය ස්ථාපිත කිරීමෙන් ව්‍යාප්ත කිරීමත්, ඒ කියන්නේ ජපාන් බුදු සමය ස්ථාපිත කිරීමත් ව්‍යාප්ත කිරීමත් මුළු ජීවිතයම කැප කළ උමයාදෝ කුමරු ක්‍රිස්තු වර්ෂ 662 දී අභව ප්‍රාප්ත වෙනවා. ඒ වගේම ජපානයේ මුල්ම ඉතිහාස ග්‍රන්ථයද මුල්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවත් සම්පාදනය කළේ උමයාදෝ කුමරු. උමයාදෝ කුමරු ක්‍රිස්තු වර්ෂ 594 දී පෙබරවාරි 1 වෙනිදා ත්‍රිවිධ රත්නයට ගරු කිරීම පිණිස නිල නිවේදනයක් නිකුත් කරනවා. මෙන්න මේ නිවේදනය බොහොම වැදගත් වෙනවා. උමයාදෝ කුමරු ක්‍රිස්තු වර්ෂ 594 දී පෙබරවාරි 1 වෙනිදා ත්‍රිවිධ රත්නයට ගරු කිරීම පිණිස නිල නිවේදනයක් නිකුත් කරනවා. මුල් යුගයේ ජපානයේ සන්රොන්, හොස්සෝ, තේගෝන්,
ජිත්සු, ජොජිත්සු, කුෂා කියලා නිකාය 6ක් ක්‍රියාත්මක වෙනවා. තන්ත්‍ර යානයේ මුල් කරගත්ත තෙන්දයි සහ ශින්ගොන් කියන නිකා දෙකක් පසුව ඇති වෙනවා. ඒ වගේමයි 12 වන හා 13 වන සියවස්වල ජපානයේ පැතිර ගිය ව්‍යාපාරයක් තමයි අමිද භක්තිය. ඒ කියන්නේ අමිතාභය බුදුන්ගේ කතන්දරේ. මොහු අමිතාභ බුදුන්ට නමස්කාර කිරීමෙන් පමණක් විමුක්තිය ලබාගත හැකි බව සුඛාවතී ව්‍යුහ සූත්‍රය පදනම් කරගෙන ප්‍රකාශ කරනවා. මෙය හෝතෙන් හිමියන් ජපානයට හඳුන්වා දීපු එකක්. ඒ වගේමයි 13 වන සියවසේදී නිචිරෙන් නම් හිමිනම අමිද භක්තිය විවේචනය කරමින් සද්ධර්ම පුණ්ඩරීක සූත්‍රය පමණක් නියම බුදු සමය බව ප්‍රකාශ කරනවා. අවසාන වශයෙන් අපි සාකච්ඡා කළ දරුවනි ජපානයේ වඩාත්ම ලෞකික නිකායසේ සැලකෙන්නේ නිචිරෙන් නිකායයි. එහෙමනම් දැන් ද්වාදරුවන්ට අද පාඩම් කරපු පාඩම් කොටසේ සරලව වැදගත් කරුණු මේ ලෙස දල සටහනක් හදාගන්න පුළුවන්. මොකද ගොඩක් කරුණු ටිකක් සංකීර්ණ නිසා දල සටහනක් නිර්මාණය කරගෙන එම කරුණු නිවැරදිව පාඩම් කර ගැනීම එතකොට පහසු වෙනවා. එහෙමනම් මෙන්න මේ කියන ආකාරයට පාඩමේට අදාළ කොටස සම්බන්ධයෙන් දල වැදගත් කරුණු සැකිල්ලක් මේ විදිහට නිර්මාණය කරගෙන එය හොඳින් පාඩම් කරමින් සමස්ත සිද්ධිදාමය තේරුම් ගැනීමට උත්සාහ කරනවා නම් විභාගයට ලොකු පහසුවක් වෙයි. එහෙමනම් ද්වාදරුවනි අද අපි සාකච්ඡා කළේ බුදු සමයේ දේශාන්තර ව්‍යාප්තිය කියන දෙවෙනි කොටසේ යටතේ ජපානයේ බුදුදහම ව්‍යාප්ත වුණ ආකාරය. මේ පාඩමේම තවත් පාඩම් කොටසක් තුලින් නැවත අපි හමු වෙනවා. එතෙක් මේ සියලු කරුණු නිවැරදිව පාඩම් කරමින් නිවැරදිව සටහන් කරගනිමින් සාර්ථකව ධර්මාචාර්ය විභාගයට මුහුණ දීලා විභාගයේ සමත් වීම සඳහා ඒ වගේම මෙම දැනුම තමන්ගේ දැනුම් ගබඩාවට එකතු කරගෙන අනාගතයේ ලෝකයට සාර්ථකව මුහුණ දීම සඳහා ද්වාදරුවන් මෙම දැනුම උපයෝග කරගනී කියලා මම විශ්වාස කරනවා. එහෙමනම් ද්වාදරුවනි නැවත පාඩමකින් හමු වනතුරු සියලු දෙනාට තෙරුවන් සරණයි. සප්පදානං ධම්මදානං කිනාති. සියලු දානයන්ට වඩා ධර්ම දානය උතුම් වන්නේය යන උතුම් බුදු වදන පසක් කරමින් දහම් පාසල් අධ්‍යාපනය ලබන සුවහසක් දුවදරුවන්ගේ දහම් ඇස විවර කරමින් සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා ධම්මික පෙරේරා ෆ්‍රැසිලා පෙරේරා පදනම මගින් සිදු කෙරෙන මහඟු සමාජ සත්කාරයයි ටීපී දහම් පාසල් අධ්‍යාපනය.